උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා අංක 47න් 1A ඇලෙහි වත්තපාර වැලිසර රාගම ලිපිනේ පදිංචි PAD මේරි ලිලියන් මහත්මිය සහ ID ප්‍රේමදාස මහත්මයා විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් මීට වසර 37කට පෙර මියගිය PAD සිමියොන් ආදරණීය පියාණන්ටත් මීට වසර 32කට පෙර මියගිය DPB සීලින් නෝනා ආදරණීය මෑණියන්ටත් 2004 වර්ෂයේ සුනාමි විපතින් මියගිය ඊෂා ඩොරින් දියණිය ඇතුළු පවුලේ මියගිය උබේරිස් පියාණන් ස්වර්ණවතී මෑණියන් සහ සුසිලා දයාවංශ ජයන්ත ඇතුළු පරම්පරාගත සියලු ඥාති හිතමිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වී උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවා. දැනට බෙල්ජියමේ පදිංචි බ්‍රයන් සමීර පුතණුවන්ටත් කෙවින් රාහුල් මුණුබුරාටත් දැනට ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබන මංගේෂ් මේරියන් දියණියට සහ බුද්ධි හේරත් පුතණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. ඔවුන්ගේ බලාපොරොත්තු සියල්ලක්ම සඵල වී යහපත් වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන පූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. මෙවැනි වූ ධර්මදේශනාවන් සිදු කරමින් ශ්‍රාවකයන්ට තව තවත් ධර්මයේ පහදා දීමට දේශනා කිරීමට ස්වාමින් වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා. මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස මේ පින් හේතු වේවා. දැනට ලෝකේ පුරා පැතිරී පවතින COVID-19 වසංගතය ඉක්මනින් දුරු වී සියලු ලෝක සත්වයෝ නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුතවතා කෝපනායස්මා සාරිපුත්ත කතමේ ධම්මා යෝනිසෝ මනසිකා තබ්බාති. ධර්මානුශාසනාවෙහි සැදැහැබර අනුග්‍රහක බෞතුන් ප්‍රමුඛව සිටින්නා වූ ධර්මදේශනාවන් ප්‍රිය කරන ධර්මශ්‍රවණාබිලාසී සැදැහැවර පින්නතුන්. අප මේ කරන ධර්මදේශනාවලදී කලකට පෙර උපුටා දක්වා වූ කියමනක් මට මතක් වෙනවා. ඒක මම සිංහලෙන් මෙහෙමයි කීවේ. මහා කොට්ටිත මහරහතන් වහන්සේ සරියුත් හිමියන්ගෙන් අහනවා බණ ඇහුවා නම් මොකද කරන්න ඕන කියලා. සරියුත් මහරහතන් වහන්සේ උත්තරයක් දෙනවා බණ ඇහුවා නම් භාවනා කරන්න ඕන කියලා. ඒ පාලියෙන් තිදෙන දෙදෙනාගේ වාක්‍ය දෙක සරල සිංහලට මම පරිවර්තනය කරලා කියපු හැටි. උන්වහන්සේලා දෙන්න දෙනාට නම් මේ ගැන දිගන ගන්න දෙයක් නැහැ. කුමක්ද මේ සාකච්ඡාව වෙන? සමහර විට ශිෂ්‍ය පිරිසක් වෙනුවෙන් සවන් දෙන පිරිසක් වෙනුවෙන් මහා කොට්ටිත මහරහතන් වහන්සේ සරියුත් හිමියන්ගෙන් උත්තරයක් ලබා ගන්න ඇති. සංඝතිකායේ සඳහන් වන සුතවන්ත නම් වූ සූත්‍රයේ සඳහන් ධර්ම කරුණු අපිට අදාළ වෙන්නේ කොහොමද? සද්ධර්මයේ හොයන අයට අදාළ කරගන්න පුළුවන් කොහොමද කියන කාරණාව පැහැදිලි කිරීම තමයි මේ ධර්මානුශාසනාහි ඉලක්කය නැත්තම් අරමුණ බවට පත් වෙන්නේ. ඉතින් ඔය පාලියෙන් තියෙනවා එකල්හි ආයුස්මත් මහ කොට්ටිත හිමියන් සරියුත් මහරහතන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණ එකත් පසක වාඩි වුණා හැම කියලා. එකත් පසක වාඩි වුණා වූ මහ කොට්ටිත හිමියන් සරියුත් හිමියන්ගෙන් මෙසේ විචාලා කියලා. ඊට පස්සේ තමයි අර මම ඉදිරිපත් කරපු පාඩය. සුතවතා කෝපනායස්මා ආයුස්මත් සාරිපුත්‍ර හිමියනි සුතවතා ධර්ම ශ්‍රවණය කරලා තේරුම් ගත්තා නම් ඒකේ තේරුම කතමේ ධම්මා භික්ඛුනෝ මහා භික්ෂූන් මෙතන භික්ෂූන් කියලා තියෙන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් සමහර පිරිසක් ඉන්නේ ඇති.
කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතබ්බාති. මොන ධර්මයක්ද නුවණින් මෙනෙහි කරන්න ඕන. ඒක බික්ඛුනා කියලා තිබුණ පමණින් භික්ෂූන්ට විතරක් කියලා හැම හිතන්න එපා. එතන ඉන්නේ නැත්තේ එහෙම පිරිසක්. බණ අසලා තේරුණ ඕන කෙනෙකුට හරි ඒක. දැන් කරන්න ඕන දේ සරියුත් මහරහතන් වහන්සේ බණ ඇසුවා නම් කරන්න ඕන දේ මේකයි කියලා විස්තරයක් කරනවා. දැන් මම දකිනවා බණ නොඇසුවත් කරන්න පුළුවන් භාවනාවක් තියෙනවා. නමුත් මේක වෙන්නේ නැහැ. එතකොට මේක නම් යෝනිසෝ මනසිකා අරක යෝනිසෝ මනසිකාරයක් වෙන්නෙත් නැහැ. එහෙනම් මේ කරන්න ඕන වැඩේ කරන්න ඉස්සෙල්ලා අහන්න ඕන බණක් තියෙනවා. ඒක තමයි ඉගෙන ගන්න ඕන කාරණාව. සාමාන්‍යයෙන් මේ භාවනා කියන පදය බුදු සමයට විතරක් සීමා වුණ දෙයක් එහෙම නෙවෙයි. ඊට පෙරත් අන්‍ය ආගමිකයන් නැත්නම් අත්කලමතාන යෝගින් භාවනා කියන යටතේ යම් යම් වැඩීම් කරලා තිබෙනවා. අපි මේ පිළිබඳව හිතන්න ඕන අත්කලමතාන යෝගින් උගන්වපු පාර ඔස්සේ නෙමෙයි. තථාගත බුදු පියාණන් වහන්සේ නැත්නම් සාරිපුත්ත වැනි උත්තමයින් වහන්සේලා පැහැදිලි කරපු පාර ඔස්සේ ධර්ම ශ්‍රවණය කිරීම කියන්නේ මේක තේරුම් ගැනීම. භාවනාව වෙනම දෙයක්. ඔය රාජකථා චෝර කතා යටගිය දවස් වර්ණස්ස රජු රාජ්‍ය කරපු හැටි ගැන කියන එක බණ කියලා එහෙම හිතන්න එපා. මම දකිනවා තථාගතයන් වහන්සේ වදාළ වැදගත් හැම දෙයක්ම වැදගත් නමුත් මේට අදාළ වැදගත් දේශනයක්. වෙන මොකුත් උන්වහන්සේ වදාරලා නැහැ කියලා මම ඒකෙන් විශ්වාස කරන්නේ. මහණෙනි මම අදත් ඉදිරියටත් දුකත් හේතුවත් නැතිව තැනත් මාර්ගයක් දේශනා කරන්නේ. සෑම ගාතාවක්, හැම ජාතක කතාවක්, හැම චරිත කතාවක්, හැම සූත්‍ර දේශනාවක් තුළම චතුස්සත්‍ය කුළු ගැම්නීම කියන වචනට අදාළ දහම් පෙළ තියෙනවා. අපිට ජාතක කතාවල හොයාගන්න තේරෙන්නේ නැති එක තියෙන්නේ. ගම්බීරේසු ගම්බීරත්තේසු ශුඤ්ඤේතු ශුඤ්ඤත පටිවිමුක්ත කියලා වචනයක් පෙන්නනවා. පටිසංයුක්ත කියලා. ගැඹුරු අර්ථ ඇති ශුඤ්ඤත වාදයෙන් යුක්ත වුණා වූ දහම් පෙළවල් අතුරුදහන් වෙනවා කියලා කියමනකුත් තියෙනවා. ඉතින් අපි මේ නොතේරෙන දේවල් වලට මේ අවධානය යොමු කරලා ඔළුව නරක් කරගන්නත් ඕන නැහැ. අපි තේරෙන දෙයකින් ඕක තේරුම් ගනිමු. එමයයි කරන්න ඕන කාරණාව. නමුත් එතන තේරුම් ගන්න මේකේ ඊළඟ වචනයක් තියෙනවා. ඒක කියවපුවාම මට ඕම් බණහව පුද්ගලයා කරන්න ඕන බානාව ඒකේ තියෙනවා. සුතවතා කෝපනායස්මා මහා කොට්ටිත ධර්ම ශ්‍රවණය කරලා දැනුවත් වුණා වූ භික්ෂුව මහා කොට්ටිතේනි ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ රෝගතෝ ගණ්ඩතෝ පරතෝ අගතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකාතබ්බාති වචන 11ක්ද කොහෙද තියෙනවා. ඔක්කොම තේරුම් කරන්න ගියොත් ඔය ඔක්කොගෙම කියන්නේ එක දෙයක් කියන එක තේරුම් ගන්න එච්චරයි. ඔය හිතා බලා ඉන්න දෙයක් නැහැ. එකක් අරගෙන මේ පංච උපාදානස්කන්ධයක් ආව මේක මෙහෙම කියලා 11කම බෙදන්න ඕන නැහැ. ඔකෙන් කියවන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඉමේ පංච උපාදානක් අන්න පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන එක බණ ඇසූ පුද්ගලයාගේ ශාසනික ප්‍රතිපදාව. සම්බුදු සසුන තුල ධර්ම මාර්ගයේ පංච උපාදානස්කන්ධයක් පිළිබඳව අවබෝධයක් නැතුව භාවනා කරන එක පෘථග්ජන ප්‍රතිපදාව ශාසනයෙන් පරිබාහිර එකක්. වෙනත් ආගම් වලත් කරන්න පුළුවන් දෙයක්. භාවනා කියන වචනේ තේරුම වඩනවා කියන එක. නමුත් මේක ඊට එහා කතාවල ලැබෙන ප්‍රතිඵල අරවෙන් ලබන්න බෑ කියන එක තේරුම් ගන්න වෙනවා. එහෙනම් අර සුතවතා කියන වචනේ බණ ඇසුවා නම් කියන වචනට අයිති වෙන්න ඕන මොනවද එහෙනම්? එහෙනම් පංච උපාදානස්කන්ධය කුමක්ද? අපි ඒක දැනට බලමින් ඉන්නේ මොකක්ද? මේක තේරුම් ගන්න එකනේ බණ ඇසීම කියන්නේ. එතකොට ඒක අහලා තමයි වැරද්ද හදා ගන්න ඕන. ඒක තමයි මෙතන බණ ඇසුවා නම් කියන වචනේ අර්ථය පැහැදිලි කරන්න තියෙන බණ ටික. මේක අපේ ධර්ම දේශනාවල මම හිතන්නේ 5-6 විතර ඉඳලා කියන්නේ මාධ්‍ය වල නම් 13 ඉඳලා කියන්නේ
අද මේක කියන්න ගියාම මෙතෙක් කල් මගේ බණ අහපු හිතවතුන් කල්පනා කරයි තාමත් හොඩියේ ඉන්නවා කියලා. නෑ හොඩියේ ඉන්නේ නෑ මම. නමුත් මේ පවතින නිවාඩු සමය ගෙදරවල් නිවාඩු නැත්නම් රෝග නිවාඩු ලබා දීලා තිබෙනවා දරුවන්ට ගුරුවරුන්ට නැත්නම් රජයේ සේවක බොහෝ දෙනෙකුට නිවසට වෙලා ඉන්න වෙලා තිබෙනවා. ඉතින් අර ආතතිය කළමනාකරණය කරගන්න ධර්මයේ තේරෙන්නෙත් නෑ. ධර්මයේ තරම් හොඳින් ආතතිය කළමනා කරගන්න පුළුවන් පාරකුත් වෙන නෑ. එහෙනම් කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි රේඩියෝ ටීවී දිහා අහගෙන බලන් ඉන්නකොට ඔය ඇහෙන්නත් පුළුවන්. දැන් ඇහෙන එකත් හොඳයි. මොකද මට අත්දැකීමක් තියෙනවා. ඔය වගේ යම් අසහනයන්ට පීඩාවනපත් වුණ අයට මේ ඒ වේදනාවන්ගෙන් මිදෙන්න මම දීලා තියෙන බේත තමයි බණ අහන්න ඕනේ නැහැ සද්දේ අහගෙන ඉන්න කියන එක. ගටාණ්ඩේ යම්කිසි සංසොන් ස්වභාවයක් තියෙන නිසා ඒක අහගෙන ඉන්න නින්ද යන්නේ නැත්නම් කියලා. එතකොට ඒක අහගෙන ඉන්නකොට වචනින් වචනේ තේරුම් යන්න ඊට පස්සේ සද්ද වෙනුවට කාරණේට අමු වෙලා ඊට පස්සේ බණත් තේරිලා ඊට පස්සේ ධර්ම මාර්ගය අනාය බවටම පත් වෙලා මේ පෞද්ගලික අත්දැකීම් කියන්නේ. ඒ වගේ ඔබටත් ඉස්සර වෙලා සද්ද අහගෙන ඉන්නකෝ. ඊට පස්සේ ගුරුවරයා උගන්වනකොට වචනේ තේරෙනවා වගේ වචනේ තේරෙනකොට අර ඕක ලස්සනට තියෙන තැනකුත් තිබෙනවා. සෝතං ඕදහති කන යොමු කරයි සිත යොමු චිත්තම් පග්ගන්නාති අඤ්ඤා චිත්තං උපට්ඨාපේති. ක්‍රම තුනක් පෙන්වන්නේ. කන ඉස්සර වෙලා කන යොමු කරනවා ඊට පස්සේ සිත යොමු කරනවා. ඊට පස්සේ තේරුම් ගැනීමට මහන්සි වෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ කන මේ සසරේ ඇවිදින්නටත් ශබ්දයේ ඔස්සේ මේවා පස්සේ පන්නලා උදව් වෙනවා. නමුත් කන උදව් වෙනවා සසරේ පවතින අසහරභාවයේ දුක් සහිත බව තේරුම් ගන්නට වචන වලට සවන් දීලා තේරුම් ගන්නත්. දැන් තථාගත බුදු පියාණන් වහන්සේව බුද්ධ ශ්‍රාවකෙක් පිටිපත් කරන වචන වල මේ සසරට බැඳෙන හැටි ගැලවෙන හැටි තමයි මේ කනට ඇහෙන ශබ්ද මගින් කියලා දෙන්නේ. ඉතින් ඒක තේරුම් ගැනීමට බණ ඇසීම කියලා කියන්නේ. සමාජයේ ඉතින් ඔය බණ තිත්ත කරගත්ත බණ මොකට දහන්නේ භාවනා කරවම ඇති කියලා ඉඳගෙන භාවනා කරන්නම යන අහිංසක අසරණ අය හිටියා තවත් ඉන්නවා. හැබැයි සරියුත් මහරහතන් වහන්සේගේ ඉගැන්වීමට පරිබාහිරවයි යන්නේ කෙනෙක් තේරුම් ගන්න. එහෙනම් අපි ලැබිච්ච තිබෙන කාලයට අනුව මේ පංච උපාදානස්කන්ධය කියන එක ටිකක් ලියා ගන්න බලමු. ඒක අපි ඔය වැරදි තැන් ඔක්කොම පැත්තකින් තියලා නිවැරදි එක විතරක් කතා කරමු. හැමදාම වැරදි එක කියන්න ඕන නෑනේ. එතකොට අපට පුද්ගලයා මෞකුසින් භීවි ජීවිතාවසානයේ මේ යන එක්කෙනෙක්. තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම් අනුව පුද්ගලයා ඇසකරනාසය දිවකය සිත කියනා වූ දොරවල් හයක එකතුවක්. දොරවල් හයෙන් ගන්නා වූ අරමුණෙන් අරමුණට යන ගමනක් අපට තියෙන්නේ මේ අරමුණ වේගයෙන් ඉපදෙනවා නැසෙනවා. මේ අරමුණු ගන්න ආකාරය අනුව අරමුණු වලට රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ, ධම්ම කියලා හයක් නම් තියලා තියෙනවා. ඒ දොරවල් හයෙන් ගන්න අරමුණු. ලෝකේ හඳුනා ගැනීම සඳහා මේ අරමුණ තමයි අපට උදව් වෙන්නේ. ඒක ඇහෙන් නම් රූප රූපේ, කනෙන් නම් ශබ්ද රූපේ, නාසයෙන් නම් ගන්ධ රූපේ, දිවෙන් නම් රස රූපේ, කයෙන් නම් පොට්ටබ්බ රූපේ, සිතෙන් නම් ධම්ම රූපේ කියලා ධර්මයේ විස්තර කරලා තියෙනවා. එතකොට මේ අරමුණ බුදුරජාණන් වහන්සේ මේ අරමුණත් අරමුණට අදාළ ඉන්ද්‍රියත් කියන 6-12 අරගෙන ඒක අමුතු ධර්මයකින් දේශනා කරලා තියෙනවා සබ්බ සූත්‍රය කියලා. එච්චරයි ලෝකේ තියෙන එපමණයි ඔක්කොම සියල්ල. සබ්බං ඕබික්කවේ දේසිස්සාමේ. ඇසත් රූපයත්, කනත් ශබ්දයත්, නාසයත් ගන්ධයත්, දිවත් රසත්, කයත් පහසත්, සිතත් අරමුණුත් යන මේවා සියල්ලයි කියනු ලැබේ. ඒ සියල්ල පොතේ නේම බලගෙන තියෙන්නේ. මෙන්න දෙවරක් 6-12යි මේ දෙකේව 6ක් උදව් කරලා 12ක් තියෙනවා. මේ 6 මොකද්ද වෙන්නේ? සියල්ල. ඒ සියල්ලෙම සිද්ධ වෙන්නේ රූපණං 6ක්. හැබැයි මේ රූප එකක්වත් අතින් අල්ලන්න එහෙම බෑ. අපිට ගිරයක් අතින් අල්ලන්න පුළුවන්, පිහියක් අතින් අල්ලන්න පුළුවන්, පොතක් අතින් අල්ලන්න පුළුවන්. අල්ලන જાතිනේ. ඒ වගේම ඒවා හැදිලා තියෙන්නේ ද්‍රව්‍ය වශයෙන් පෙනුනට පඨවි ආපෝ තේජෝ නම් ධාතු හතරක සමவாயන් කියලා එකතු වෙන කියලා කියනවා. ද්‍රව්‍ය නම් තිබ්බට ද්‍රව්‍ය වෙනස් වෙනවා අර ඇතුළත අර ස්වභාවය කියලා.
ලෝකෙ පවතින ඕනෑම ද්‍රව්‍යයක් හඳුනා ගැනීම සඳහා අපේ දොරවල් හයේ අරමුණු පහළ වෙනවා. අරමුණ කියන්නේ පඨවි ආපෝ තේජෝ නෙවෙයි. බාහිර පස්දරෙන් උදව්වෙන් අරමුණු පහළ වෙනවා. නිින්ද ගියාපම බාහිර පස්දර උදව් නැතුව සිහිනෙන් අරමුණු පහළ වෙනවා. ඒ අරමුණක් තුළ ගත කරන ජීවිතය පිළිබඳ තමයි මේ බුදුන් වහන්සේ කරුණු පැහැදිලි කරන්න හදන්නේ. එතකොට මේ අරමුණ තුළ සිදුවෙන ක්‍රියාදාමයක් තියෙනවා. ඒක තමයි බුදුන් වහන්සේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ පැහැදිලි කළා වූ අභිධර්මය. ඒක ඔබ ළඟ සිද්ධ වෙනවා නම් පිළිගන්න. එහෙමයි මේක තේරුම් ගන්නේ. තථාගතයන් වහන්සේ වදාළට හෝ පොතේ තිබුණාට හෝ මම කියනවාට නෙමෙයි, එහෙම දෙයක් ඔබ ළඟ වෙනවාද? එතකොට ඔබට පිළිගන්න වෙනවා පළමුවෙන්ම කරන්නේ රූපය හෝ ශබ්දය හෝ ගන්ධය විඳින එක. දෙවනුව කරන්නේ ඒක හඳුනන එක. ඇසෙන්ද කනෙන්ද නාසයෙන්ද ග්‍රේකුගේද ආදි වශයෙන් හඳුනන එක. අනතුරුව කරන්නේ ඒක හොඳ නම් ඇලෙන එක, නරක නම් ගැටෙන එක. මෙහෙම මේ අරමුණක් තුළ සිදුවෙන කාර්යස්කරණයක් තියෙනවා. ඒකට කියනවා රූප වේදනා සංඥා සංකාර කියලා. රූපය වේදනාවෙන් විඳිනවා. රූප වේදනා දෙක සංඥාවෙන් හඳුනනවා. රූප වේදනා සංඥාවලට අනුව සංකාර වෙනවා. රූප වේදනා සංඥා සංකාර හතර කරපු දේ විශේෂයෙන් දැන ගැනීමත් විඥාණයෙන් දැනගන්නවා. ෂණයකින් හටගෙන අවශ්‍ය කර්තව්‍ය කරදී මේ යනවා. ඇසෙන් ස්කන්ධ පංචක රාම ගොඩාක් ඉපදීමේ යනවා. කනට මාරුන කනෙන් ස්කන්ධ පංචක රාම ගොඩාක් ඉපදීමේ යනවා. මෙසේ ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට අනතුරුව මනසට කල්පනාවේදී හෝ නින්දේදී මේ ස්කන්ධ පහෙන් පහට ඉපදී මැරෙන ගමනක් සිදු වෙනවා අපි ළඟ අපිට පුද්ගලයෙක් පෙනුනට. යන එන කනබන ඉන්න අම්මෙත් තාත්තෙක් අක්කෙන් නංගික් ගුරුවරයෙක් පෙනුනට සියලුම දෙනාගේ ක්‍රියාකලාපයේ තථාගතයන් වහන්සේ ස්කන්ධ පහක ඉපදීම මැරීම නම් වූ ඒකකයකට ගොනු කරලා දැන් මෙතන ඔබ අතින් සිදුවන වරද සහ නිවැරදි කරගත යුතු ආකාරය කියලා දෙනවා. දැන් මේක හටගෙන නැසෙ කියනනම් කිසි කරදරයක් නැහැ. ඒකට පංචස්කන්ධ කියලානේ කියන්නේ. ඇයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා මේකට දුකක් එකතු කරේ? ඒ ඔබ පෞද්ගලිකව කරගන්න වැරැද්දක් නිසා ඔබට දුක හමු වෙන බව කියලා දෙන්න. ඔය පඨම සාදුති අසුතවන්ත කියන සූත්‍ර දෙකක් තියෙනවා. මේක සුතවන්තනේ. ඒකෙන් ගනිමු අපි වචනයක් මේකට. කය නම් අවුරුදු 10ක් 20ක් 30ක් 40ක් 50ක් 60ක් තියෙනවාමයි. තියෙනවා පේනවා. ඒ නිසා ඒකේ කෙනෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නැහැ. ඒකේ කිසියම් සාධාරණයක් තියෙනවානේ. ඉති මනෝ ඉති චිත්ත ඉති විඥානෝ. සිත මන විඥානය කියය කියන ලැබේද? එය හටගත්ත ගමන් නැතෙනවා. එකක් හටගෙන නැතෙනවා. තව එකක් හට ගන්නවා. පෘථග්ජනයාට මේකට එන දේ මම කොට ගත් එකෙන් මිදෙන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ වදාරනවා. එහෙනම් අර මම කොට අරන් තියෙන්නේ කයද මොකද්ද? අර ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතට එන දේ. ඒකට පෘථග්ජනයාට තේරෙන්නේ නැහැ මේක පිළිබඳව. ඒ නිසා මිදෙන්න බෑ. ඒ නිසා අන්න මිදෙන්න තමයි මේක පංචස්කන්ධ කියන අර්මයේදී මේ මමත්වයෙන් ගැනීමේ වැරැද්ද සහ නොගැනීමේ අවශ්‍යතාවය කියලා දෙන්නේ. ඒ තේරෙන්නේ නැති පෘථග්ජනයට හේතුව මොකද? පංචස්කන්ධය කියන ශරීරය කියලා කල්පනා කරයි එක්ක. එහෙමනම් ඇහැ කන නාසය දිවකය කියලා කල්පනා කරයි. නැත්නම් ඒකේ රූප කියන්නේ අතට අහු වෙන ශරීරය කියලා කල්පනා කරයි. එහෙම ඒ ඔක්කොම පෘථග්ජන අදහස් ඒගොල්ලන්ට මිදෙන්න බෑ. දැන් මෙන්න මේ සත්වයාට ජීවත් වීම සඳහා මෙසේ මව් කුසින් බිහි වූ තැන් පටන් නෙමෙයි මව් කුසට පැමිණි තැන් පටන්ම ක්‍රියාත්මකයි. අපට ඒක ඕන නෑ හදන්න බැරි නිසා සහ සිදුවෙන ආකාරය හිතලා කියනවා වරුනහම දකින්න බැරි නිසා. හිතලා කියන්නත් පුළුවනි කියලාත් තියෙනවා. එතනින් එහා පැත්තට මේ සත්වයක් කියලා කියන්නේ මේ විදිහට දොරවල් 6 පාවිච්චි කරමින් ස්කන්ධ පහෙන් පහට ඉපදෙමින් මැරෙමින් ජීවිත පුරා මොහොතින් මොහොත යන ගමනක්. ඒක සතුටින් ජීවත් වීම සඳහා ජීවත් වෙන දායාදයක්. නමුත් බාගන කන්න දීපු වල ඉහගෙන කන්න ගියාම මොකද වෙන්නේ? නැතුව යනවනේ.
ඒ වගේ මේ සුවසේ ජීවත් වෙන්න දීපු ස්කන්ධ පංචකය ඔබ විසින් ඔබට කැමති පරිදි ඒකත් එක්කලා ඇලෙන්න ගැටෙන්න යාම තුළ ඔබ පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගන්නවා. ඒක ඔබ කරගන්න දෙයක්. ඒ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ බවට පත් වීමේදී වෙන්නේ මොකද්ද? අමුතුවෙන් මේකට මමත්වයක් එකතු කර ගැනීම. ඒ මමත්වයක් එකතු කර ගැනීමේදී ඒකට කියනවා තණ්හා මාන දිට්ඨි වශයෙන් ගැනීම නැත්නම් ඇලීම මුලාව ගැටීම මුලාව කියලා. ස්වභාවයෙන්ම පංචස්කන්ධය හටගෙන මිය යනසලුයි පංච උපාදානස්කන්ධයට හටගෙන මිය යන්න බෑ. යලි දුකක් උපදවන්න හේතුවක් චිත්තාභ්‍යන්තරයට තියලා තමයි මේ යන්නේ. ඒ තියලා ගිය කාරණේ ගැටෙනකොට ආපහු ආයේ පංච උපාදානස්කන්ධ පහළ වෙන්න පටන් ගන්නවා. පෘථග්ජනයාට පංච උපාදානස්කන්ධ උපදිනවා කියන්නේ ඒකයි. අන්න දැන් සරියුත් මහරහතන් වහන්සේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ කුමක්ද? මෙන්න මේ පංච උපාදානස්කන්ධය කියන එක තුල සත්‍යය අල්ලා ගැනීමක් කරලා තියෙනවා. ඒතන් මම ඒතුහමස්මින් ඒසෝ මේ අත්තා හෙවත් මගේ මගේ ආත්ම කොට ගැනීමක් කරලා තිබෙනවා. මේ නිසා මේක උපාදානස්කන්ධ බවට පත් වෙලා සංයෝජනයක් වෙලා තියෙනවා. සසරට බැඳිලා තියෙනවා. දුක්පත් උපදින හේතුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා පවේ උපාදානයේ පව් සමග දුක් දෙකම තියෙනවා. පිනේ උපාදානයේ පිනේ යහපත් විපාක සමග දුක් ටික තියෙනවා. ධානයේ උපාදානය දුක් නැති වුණාට දුකින් මග ඇරලා තියෙනවා. පංච උපාදානස්කන්ධේ නැමති ඒකකේ හදාන සත්වය අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යනවා. මේ උපාදානය තුර ඇති කරගන්නා වූ අபிසංකාර තුනකින්. ඒකට වඩා එකක් සැනසීම තිබුණාට ගමන නිමාවක් නැහැ. මොකද ඒ ගමන නිවා කරන්න පුළුවන් අවශ්‍ය දහම් කරුණු ලෝකෙට හෙළි වෙන්නේ බුදුවරයෙක් අතින්. බුදුවරයෙක් උපදින කාලේ ඉපදිලා ඊට අවශ්‍ය සදහම් තේරුම් ගන්න පුළුවන් මිනිස්සෙයින්ට. සමාජයේ තව කට්ටියට පුළුවන් කියලා විශ්වාසයක් තිබුණාට ඒවට පදනමක් නැහැ කියන එක පෙර ධර්ම දේශනාවල මම කියලා තියෙනවා. සූත්‍ර දේශනා පාඨ සහිතවම. එහෙනම් අන්න ඔබට මේක තේරෙනවා නම් මේ පංචස්කන්ධය කියන්නේ ස්කන්ධනාසේවත් ශරීරේවත් නොව මේ අරමුණ මමත්වයෙන් ගැනීම තුළ සසරට බැඳීම සිදු වෙන නිසා ඒකට උපාදානස්කන්ධ කියලා කියනවා. ඒකට නමක් බුදුන් වහන්සේ වදාහරනවා. ඒක සරියුත් මහරහතන් වහන්සේත් පැහැදිලි කරලා තිබෙනවා. නිච්චතෝ සුඛතෝ අත්තතෝ අයෝනිසෝ මනසිකරොන්තෝ. මේක වචනෙන් මේක නිට්ටයයි මේක සැපයි මේක ආත්මයි කියලා වචනෙන් කියව නෙමෙයි. අර අරමුණට තමන් රුචි අරුචි පරිදි ඇලෙනවට ගැටෙනවට කියන නමක් තමයි නිච්චතෝ සුඛතෝ අත්තතෝ කියන්නේ. නිච්චසෝ සුඛතෝ අස්සතෝ වෙනකොට අයෝනිසෝ මනසිකරොන්තෝ. අයෝනිසෝ මනසිකරොන්තෝ මාර්ගඵල ලැබෙන්නේ නැහැ. සංසාරගත බන්ධනයක් බවට පත් වෙනවා. අන්න එහෙමයි සසරේ සැනසීම විඳින්න ආපු අපිට කරන කියන කර්මයන්ට අනුව සසරේ බැඳීමක් ඇති වෙලා තව සසරින් එහා පැත්තට ගමනකුත් හැදෙන්නේ. අපට ඇති සැපත සසරින් මිදීමේක වගේ සසරින් මිදීමට පංච උපාදානස්කන්ධයේ නිත්සුකාත්මකට ගත්තා වූ වරදට ආයිබුවන් කියන්න ඕන. තේරුම් ගන්න මේ කරුණ. දැන් අන්න තේරුම් ගත්තයින් පසුව මේක තේරුම් ගත්තට බණ ඇහුවයි කියලා කියනවා. දැන් එහෙමනම් අපට හැකිතාක් මහලු වයසට එන්නේ නැතුව තේරුම් ගන්න පුළුවන් වයසේ ඉක්මනින්ම මේක තේරුම් ගන්නවා නම් එදායින් පසුව මේ ධර්මයේ මාර්ගේ යන්න පුළුවන්. මේ ධර්මයේ මාර්ගය යන්න තේරුම් ගන්න නැතුව බෑ 60ක් 70ක් 80ක් ගියා කියලාත් බෑ. මොකද ජීවිතය තුළ නම් සැනසීම හොයන්නේ ජීවත් වෙලා ඉවරලා සැනසීම හොයන්න ගියාම ගත වෙච්ච කාලේ විඳවලා ඉවරයි. ඒ වනස එකතු කරගත්ත දුක් වලට හේතුත් ගොඩයි. ලබාගත් ජීවිතේම සැනසීම සඳහා නම් මෙන්න මේ තේරුම් ගන්න වෙනවා. අන්න මේක තේරුම් යන පුද්ගලයාට තමයි සුතවතා කියලා කියන්නේ. බණ ඇහුවයි කියලා. තව ටිකක් ඒ පිළිබඳව කතා කරනවා නම් මේ ඇසේ කනේ නාසයේ උපදින මේ හැඟීමේදී භව ගාමී වෙන්නේ මමත්වෙන් අල්ලාගෙන සසරට බැඳෙන හේතු තැබීමෙන් හෙවත් සක්කාය දිට්ඨියට බැඳීමෙන්.
භවගාමී නොවෙන්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ලෝකේ අරමුණු හඳුනා ගන්න බාධාවකුත් නැහැ. කෑම බීම රැකියා කරන්න බාධාවකුත් නැහැ. රතු ඉර පනින්න නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මේ උපාදාන වීම කියලා කියන්නේ එක්තරා විදිහක රතු ඉර පැනීමක්. එතකොට මාර්ගඵල නෙමෙයි ලැබෙන්නේ කර්මඵල. කර්ම කියන්නේ පව් වලට නෙමෙයි එතන පාපත් කර්ම, පුණ්‍යත් කර්ම, ධානත් කර්ම ඒවට අදාළ ඵල ලැබෙනවා. ඒ ඵල ලැබෙන්නේ හැබැයි මෙලෝ වශයෙන් ගත් කල ප්‍රවෘත්ති විපාක, පරලෝ වශයෙන් ගත් කල ප්‍රතිසන්දි විපාක අපායේ, කාමසුගතියේ, බඹලොව. ඒ කර්ම මාර්ගයේ ඵලය. බුදුරජාණන් වහන්සේ වදාළ මාර්ගය ගත්තොත් ඵලය ඒ මොහොතේම ජීවිතය තුළ. අර ඵලය ලෞකික ඵල, මේ ඵලය ලෝකෝත්තර ඵල. එහෙනම් ඔබ ලෝකෝත්තර ඵලය ලබන්නට කැමති නම් එහෙනම් ඔබව පිළිබඳ මේ විශ්ලේෂණය ඔබට වැටහෙන්න වෙනවා. ත්‍රිපිටක සූත්‍ර දේශනාවල පැහැදිලි කරලා තියෙන විශ්ලේෂණය ඔබටත් හරි. දැන් ඔබ මේක තේරුම් ගන්න ඕන. ළමා කාලේ පහු කරද්දී මේ එන ගමනේදී මේ අරමුණු ඔස්සේ ඇලුනා, ගැටුණා, මුලා වුණා නේද කියලා තේරුම් ගන්න ඕන. ඒ අරුණාම මේ එකකටවත් ඔබ මේක නිට්ටයයි, මේක සැපයි, මේක ආත්මයි කියලා වචනෙන් කියලා ගත්තේ නැති බව තේරුම් ගන්න ඕන. ඉතින් වචනෙන් කියන එකක් නෙවෙයි ඒක. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන්නේත් වචනෙන් කියන එකක් නෙමෙයි. ඒ අරමුණට කැමැති අකමැති ආකාරයෙන් අபிසංකාර කිරීම හැවත් ඇලීම ගැටීමට නමක් තමයි මේ නිත්‍ය සෝතුකතෝ අත්තතෝ. එහෙම ගැනීමෙන් දුකටපත් වේ. ඔන්න දැන් මහා කොට්ටිත මහරහතන් වහන්සේ සරියුත් හිමියන්ගෙන් තමන් ළඟ ඉන්න ගෝල පිරිස ගෙනත් තියාගෙන ඉන්න භික්ඛුණා භික්ෂූන් විසින් මොකද කරන්න ඕන? සරියුත් හිමියන්ගේ උත්තරේ තමයි සුතවතා කෝපනායස්මා. මහා කොට්ටිත ධර්ම ශ්‍රවණය කළා නම් මහා කොට්ටිතේනි මෙම ඉමේ ඒ මොහොතට එන දේ මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යතෝ, දුක්ඛතෝ, අනාත්තතෝ මෙහෙම කරන්න ඕන. මොකද්ද කියලා ඊළඟට විස්තර කරනවා. මේ ඔක්කගේම පෙන්වන්නේ බහැර කළ දෙයක් කියන අර්ථය. ඔය රෝගතෝ, ගණ්ඩතෝ, පරතෝ, අගතෝ ඔය වචන වලින් පෙන්වන්නේ බහැර කළ යුතු කියන අර්ථය. අනිත්‍යතෝ, දුක්ඛතෝ කියන එකේ දුකයි කියන පදයට තමයි සිංහලෙන් දීලා තියෙන්නේ. නමුත් දුක්ඛ පදේ මමත්වෙන් ගන්න කිසිවක් නැති දෙයක් වශයෙන්. දැන් ශුන්‍යතෝ කියන එකෙන් පෙන්වන්නේ මම මගේ ආත්ම කොට ගන්න දෙයක් නැහැ. අන්න බුදුදහමේ ශුන්‍යතා තියෙන්නේ බාහිර නිවන ශූන්‍යයි නෙමෙයි. පංච උපාදානස්කන්ධේ මමත්වෙන් යුක්තයි. ඒක ශූන්‍ය කර ගන්න ඕන මමත්වෙන්. පරතෝ කියන්නේ අනුන්ගේ කියන දෙයක් නේ. ගෙඩියක් කියන එකේ සරව ගෙඩියක් කියන්නේ බහැර කළ දෙයක් කියන එකනේ. ගින්නක් කියන එකෙන් පෙන්වන්නේ දැවෙන දෙයක් වශයෙන් නේ. ඉතින් ඒක අත මිදෙන්න ඕනනේ. මේ විදිහට ගත්තාම අන්තිමට එය මගේ ආත්ම කොට ගන්නට බැරි. ඒ කියන්නේ ඔය තමා වසඟේ පවත්තන්න බැරි කියන වර්ථයක් දීලා තියෙනවා. නමුත් ඒකෙන් පෙන්වන්නේ ඒකේ උපන් අරමුණ හටගෙන නැතන දෙයක් නම් ආත්ම කොට ගැනීමෙන් මායයට බැඳෙනවා. ආත්මයට ගන්න බැරි දෙයක්. අනාත්ම කොට ගන්න බැරි තව අනාත්ම කියලා කියන්නේ. ආත්මයක් නැහැ නෙවෙයි. දැන් මොනවද මෙහෙම මේ බලන්න ඕන දේවල් ඊළඟට පැහැදිලි කරනවා. වෙනම රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදාන. මේ පහ වෙන වෙනම බෙදලා බලන්න ඕන නෑ. එහෙම පෙන්නනවා උන්වහන්සේ. මෙන්න මේවා තමයි මෙහෙම නුවණින් බලන්න ඕන. අන්න භාවනාව. බණ ඇසූ පුද්ගලයාගේ භාවනාවේදී මේකට හොඳට මතක තියාගන්න සරියුත් හිමියන්ට, මහා කොට්ටිත හිමියන්ට, ශිෂ්‍ය පිරිසට, උපාසක පිරිසට මට කියලා වෙන මොකක්වත් නැහැ. බණ ඇසූ පුද්ගලයාට මේ එකම භාවනාවයි තියෙන්නේ. නමුත් අර 40 කර්මස්ථානයේ එක ගුරුවරු ඇසුරු කිරීමේදී එක කෙනාට එක භාවනා. ඒ බණ ඇසූ නෙමෙයි බණ නැසූ අයගේ වැඩ. මේ පිළිබඳ සමාජගත වී පවතිනා වැරදි මතය ඔවුනොවුන් තේරුම් අරගෙන දුරු කර ගන්නව ඇරුණාම ලේසියකින් දුර වෙන්නේ එහෙම නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. ධර්මයේ තේරුම් ගත්තේ නැති අයට එක භාවනා තිබුණාට ධර්මයේ තේරුම් ගැනීමේදී එකම භාවනාවකට එන්න වෙනවා මේ ඉගැන්වීමට අනුවගත් කල.
දැන් මෙතන පේනලා නැහැ නේ ශිෂ්‍ය 40ක් ඉන්නවා 40 දිනාට වෙනම කර්මස්ථාන දෙනවා කියලා. භික්ඛුනා භික්ෂූන් විසින් තම උතන උපාසක පිරිසක් හිටියන උපාසිකා එහෙමත් කියයි උපාසක පිරිස විසින් උපාසිකා පිරිස විසින් කියලා. දැන් මොකද ඊළඟට අහන්නේ? සරියුත් හිමි ඨානං කෝපනේ යතං විජ්ජති සාරිපුත්ත වෙනි මෙසේ බැලීමේදී සුතවත් වෙලා අන්න ප්‍රශ්නය මෙසේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමේදී සෝවාන් වෙනවා කියන්නේ ඇත්තද? දැන් බලන්න මෙන්න මෙහෙම මාර්ග ඵල මාර්ග කියන්නේ පාරටත් මාර්ග කියනවානේ. ඇල මාර්ග, ගුවන් මාර්ග, මුහුදු මාර්ග ඒ යන්න පුළුවන්. ඒ වගේ ඔය මාර්ගයට ඉස්සෙල්ලා මේ මිනිස් වර්ගයා පාවිච්චි කරලා තිබෙනවා තව මාර්ග 3ක් විතර. ඒ ආර්ය මාර්ග නෙමෙයිනොත් මාර්ග. ඔය නිත්‍ය සුඛ ආත්මකට ගැනීම තුළ පාප මාර්ගේ පාවිච්චි කරලා තියෙනවා. පුණ්‍ය මාර්ගේ පාවිච්චි කරලා තියෙනවා. ධාන මාර්ගේ පාවිච්චි කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සරලා. පාප මාර්ගේ පාවිච්චි කරපුවම පාප හේතු අනුසය වෙලා අපායට. මාර්ගඵල. පුණ්‍ය මාර්ගේ පාවිච්චි කරපුවම පුණ්‍ය හේතු ඉතුරු වෙලා මිනිසුන් අතරට හෝ දෙවියන් අතරට. මාර්ගඵල. ධාන මාර්ගයේ පාවිච්චි කළොත් ධාන හේතුවල බඹලවට. මේ තුනම ආර්ය මාර්ගඵල නෙමේ කර්ම මාර්ගඵල. ඒවා හම්බ වෙන්නේ ඵලයේ සසර. නමුත් ආර්ය මාර්ගයේ ඵලයේ සසර නෙමේ නිර්වාණය. වෙනස අන්න ඒක තේරුම් ගන්න. එහෙනම් මතක තියාගන්න සමාජය පාප මාර්ගයේ පුණ්‍ය මාර්ගයේ හේවත් ධාන මාර්ගයේ හේවත් කර්ම මාර්ගයේ ඵලයක් වශයෙන් නිවන හම්බ වෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. ඒ තුනේම තියෙන මාර්ග ස්වභාවයේ නැත්නම් අර ඵලයක් ලැබෙන ස්වභාවය ඉවර කරන්න කර්මක්ෂය කිරීමේ කර්මය කරන්න කියලා පෙන්නලා තිබෙනවා. ඒ කර්මක්ෂය කිරීමේ කර්මය තමයි මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම කියන එකෙන් පෙන්වන්නේ. ෂය වෙන්න වෙනවා. මොනවද ෂය වෙන්න ඕන? අනාගත ඵලයක් උපදින්න පව් හේතුව, පින් හේතුව, ධාන හේතුව, චිත්තාභ්‍යන්තරගත වීම නතර වෙනවට කියනවා ෂය වෙනවා කියලා. අන්න ෂය වෙන්න බලන්න ඕන එක තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් කියලා කියන්නේ. ඔක තව ටිකක් සරල කරගත්තාම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් කියන්නේ අරමුණ අල්ලා නොගැනීමෙන් කියන එක. නිත්‍ය සුඛ ආත්ම කියන්නේ අරමුණේ ඇලීමෙන් ගැටීමෙන් කියන එක. දැන් මේක වෙන්නේ කොහොමද? ඒක සම්බන්ධයෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් නම් මම මේක කියනවා. මේ ඔබේ සිතේ නිත්‍ය සුඛාත්ම නම් වූ මාර්ගයේ ඵලය. අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් වූ මාර්ගයේ ඵලය මේ දෙක වෙනස් වෙන හැටි. මතක තබා ගන්න. අපි හොයා ගන්න බලමු. මේක සිදු වෙන්නේ අර ඔබ කතා කළ ඇහැ තුල, කන තුල, නාසය තුල, දිව තුල අරමුණක් තුල. එහෙමයි බලන්න ඕනේ. එහෙම බලන්න සමාජය පුරුදු වෙලා නැහැ. පටිච්චසම්පාදයේ කියන අංග 12ක් හදාගෙන ඕක ආත්ම තුනකට කඩලා ඉස්සර ජීවිතේ බලන්නයි අනාගත ජීවිතේ බලන්නයි මේ ජීවිතේට බලන්නයි ජීවිතයත් තුළ බලන්න වචන ටිකක් පාඩම් කරගෙන ගිරාවෘතයක් පාවිච්චි කරනවා. ගිරා ප්‍රතිපදාවක්. ඔය ගිරව සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් උට සිංහල තේරෙන්නේ නැහැ නේ. කවුරු හරි මොනවා හරි කියන් හිටියොත් අහගෙන ඉඳලා ඒක කියන්න පුළුවන්. ඒකේ බරපතලක් තේරෙන්නේ නැහැ. ඒක නැවත කියන්න පුළුවන්. ඒ නිසා ගැඹුරක් දැක්කේ නැති අය මේ වචන ටික පාඩම් කරගත්තාම අනුන් කියන එකක් කියන ගිරව් ටිකක් ඇරුණාම ඊට එහාට ගැඹුරක් දකින්නේ නැහැ. ඒකයි ගිරාවෘතය කියලා මම කියන්නේ. නමුත් ඔබට ඇස තුළ බලන්න පුළුවන් නම් කන තුළ බලන්න පුළුවන් නම් මේක. අන්න එතකොට අර පාප මාර්ගයට ඒක අර්ථයක් දෙනවා බුදුරජාණන් වහන්සේ. පාප පුණ්‍ය ධාන මාර්ග තුනටම ඒක අර්ථයක් දෙනවා. ඒකෙන් මිදෙන එකට වෙනත් අර්ථයක්. ඒක තමයි ආර්ය මාර්ගය. ඒකෙන් මිදෙන එක. අරක කර්ම මාර්ගය. ඒක වචන නම් හොතටම කටපාඩම් ඇති වුණාට නැවත හිතන්න.
ඇස තුළ උපදින රූපේ නිසා, කන තුළ උපදින ශබ්දේ නිසා, නාසය ගන්ධ නිසා එතන යන්නේ රූපය මුල් කොටගෙන තමයි වේදනා කියන එක හටගන්නේ. ඒ වේදනාවේ පවතින සැප දුක් උපේක්ෂා ස්වභාවයට අනුව තමයි ඒකත් එක්කලා ඇලීමක් ගැටීමක් හටගන්නේ. ඒක තමයි වේදනාව තණ්හා කරන්නපත් වෙනවායි කියන්නේ. තණ්හා වුණාම මොහොතින් ගැනීම තුළ සසරට බැඳෙන්න හේතු වෙනවා කියන එක තමයි උපාදාන වෙනවායි කියන්නේ. ඒ බැඳුනොත් එහෙම ඒ ස්කන්ධ පහ නැතන සසර උපදින්න හේතුවක් ශේෂ වෙනවාට තමයි භව කියන්නේ. එසා ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, පව තුළ, පින තුළ, ධානය තුළ මේ මොහොතකින් සිදුවෙන දේ ධර්මයේ විස්තර කරනවා තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා. ඔන්න සතරට බැඳෙන හැටි. ඕකට තමයි නිත්‍ය සෝසුකතෝ අත්තතෝ කියලා කියන්නේ. එහෙම වෙනවට. දැන් ඒකේ මොකද වුනේ? මේ තණ්හා උපාදාන භව මාර්ගයයි. කර්ම රැස් වී අනාගත ඵලයක් උපදින එක ඵලයයි. මාර්ගඵල. අනාර්ය මාර්ගඵල, කර්ම මාර්ගඵල. දැන් මේකෙන් මිදෙන්න තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ මාර්ගඵල තියෙන්නේ. ආර්ය මාර්ගය. අර පංච උපාදානස්කන්ධය ගැන දන්නේ නැති පුද්ගලයා පු탁ජනයා පංච උපාදානස්කන්ධය තේරුම් ගත්ත පුද්ගලයා ආර්ය ශ්‍රාවකෙක් වෙනවා. දැන් අතන ඉතුරුනේ අවිද්‍යා සංඛාරයත් තුළ තණ්හානුසය. මෙතන මොකද වෙන්නේ බලන්න. ආයත් පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා කියලා එතනින් එහාට වචන වෙනස් කරනවා. ඒ තණ්හාව රූපද, ශබ්දද, ගන්ධද, රසද, පොට්ටබ්බද ඕන එකක්. උපාදාන භවෙන්ට නොදෙනවට අල්ලා ගන්නවා කියනවා, නොදෙනවට අල්ලා නොගැනීම කියනවා. ඒකට කියන්නේ ශේෂ වෙන්නේ නැතුව අශේෂ කියන එක, රාග වෙනුවට විරාග කියන එක, හේතු ඉතුරු වීම වෙනුවට නිරෝධ කියන එක. අශේෂ විරාග නිරෝධෝ. ඒ අර අල්ලා නොගැනීම නැත්නම් අනිත්‍යට නමක් ඔය. අනිත්‍ය වශයෙන් බැලීමට නමක්. දැන් මොකද වෙන්නේ? තණ්හා නිරෝධයෙන්, උපාදාන නිරෝධයෙන්, භව නිරෝධය. දැන් අර අවිද්‍යා සංකාර කියන අග කැලල මේක සිද්ධ වෙන්නේ නැහැ. දැන් මේ තමයි මේ මාර්ගය. තණ්හා නැහැ, උපාදාන නැහැ, භව නැහැ තමයි ආර්ය මාර්ගය. එතනම හම්බ වෙනවා ඵලයක්. ඒකට කියනවා විද්‍යා විමුක්ති පටන් ගත්තයි කියලා. ඔන්න ඔහමයි ආර්ය බුදු සමයේ ආර්ය මාර්ගයේ ගත්තොත් ලැබෙන ඵලය. හැබැයි ඵලය අර වගේ තණ්හා අනුසයක් නෙවෙයි. වචනෙන් කතා කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ඒකට වචනේ සඳහන් කරනවා අර දුකින් මිදීම කියන අර්ථයෙන් විද්‍යා විමුක්තිය. මේක ටිකක් මම වෙනත් පදයක් කරන් පැහැදිලි කරන්නම්. මටත් ළමා කාලේ දැනෙච්ච බරපතල අපහසුතාවක් තිබිලා තියෙනවා මේ අධික හිස රදයක්. පරණ කර්ම විපාකයක් දන්නෙත් නැහැ මොකක් හරි. ඒ වගේ මේ සමාජයේත් මිග්‍රේන් කියන වචනේ යටතේ තද හිස රද වලින් පෙළෙලා ඉන්නවා. ඒකේ උත්සන්න භාවයටපත් වුනහම ඔවුන්ට මොනවා පේන්න බැයිද කියන එක ඔවුන් තමයි දන්නේ. ඒක කොතරම් වදයක්ද කියන එක දන්න. නමුත් මේ හිස රදේ සුවවීම කියලා කියන්නේ මොනව ලැබීමක්ද? සහතිකයක් හරි උපාධියක් හරි ලැබෙන එකක්ද? ඉසරදේ වදයක් නැති එකම සුවයක්. එහෙනම් රාග දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වදයක් නම් ඒ නැති එකම සුවය කියලා කියනවා. මොනවද බලාපොරොත්තු වෙන්නේ බොයේ? දැන් ඉසරදේ සුවනා කියලා මොනවත් ලැබුණාද? නැහැ. තිබිච්ච දුක නැති එක නෙවුනේ. මේ දුක නැතිවීමට නෙවෙයිම කියන්නේ. දුකක් නැතුව ඉන්න පුළුවන් එකනේ මේ ලෝකේ. ඉතින් මාර්ගඵල කියලා මොනවා බලාපොරොත්තු වෙනවද දන්නේ අපේ අය. ඵලය අසංකතයි කියන්නේ ඒ ඵලය ලෝකෝත්තරයි. දැන් පළවෙනි වතාවට මේක තේරුම් ගත්ත පුද්ගලයාට අර පරණ පාර යන්නේ නැතුව පරණ පාර හේතු ඉතුරු කරන පැත්ත අනුසෝතගාමි. දැන් පටිසෝතගාමි වෙනවා. ආර්ය පුද්ගලෙක් වෙනවා කියන්නේ ඒකනේ. දැන් මෙතන තමයි රහසක් තියෙන්නේ. මෙන්න මේ தත්වයන් තේරුම් ගත්තාම මේ පුද්ගලයාට මේ විද්‍යා විමුක්තිය කියන එකේදී අර ක්ලේශයන් ප්‍රහීන බව තේරෙනකොට කිසියම් ආකාරයක ආරම්භක සංසුන් බවක් පිළිබඳ හැවටෙනවා. දැන්
මහා කොට්ටිත හිමියන් අහන්නේ පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛානාත්ම වශයෙන් බලපුවම සෝවාන් වෙනවා කියන්නේ ඇත්තද? ඔව් සෝවාන් වෙනවා. එහෙනම් පංච උපාදානස්කන්ධය තේරුම් අරගෙන අල්ලා නොගැනීමෙන් අනාගත ඵල විතරක් අවසන් කිරීමෙන් සෝවාන් වෙනවා. ඇරුණාම දර්ශනයටපත් වෙනවයි කියලා, එලි දැක්කයි කියලා, තව මොනවා හරි එකක් ඇඟ හිරි වැටුණයි කියලා, ගල් ගැහුණයි කියලා. කොහෙද ත්‍රිපිටකේ එහෙම තියෙන්නේ? ඔය ලංකාවේ පහුගිය කාලේ තිබිච්ච එක එක්කෙනාගේ සෝවාන් මනස්ගත මං ඔය කියන්නේ. මේ පැහැදිලි දහම් පෙළක් තියෙන ධර්මයේ තේරුම් ගත්තන් පස්සේ නුවණින් කරන්න ඕන වැඩක්. ධර්මයේ තේරුම් ගත්තේ නැතුව එක එක පුද්ගලයන්ගේ ඔළුව වලට එක එක ලෙඩ දානවා. ඉතින් කෙලස් ටික ඔක්කොම තියාගෙන ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛරත් තියාගෙන තවත් මාන්නයක් හදා ගන්නවා මම මාර්ගඵල ලබලා සෝවාන් වෙලායි කියලා. මේ සෝවාන් වෙනවා කියන්නේ අල්ලා ගන්නවා නෙමෙයි ඇතැරීම ආරම්භ කරනවා. තව එකක් අල්ලා ගන්නවා. ඒකත් පෘථග්ජන භාවයේම ලක්ෂණයක්. දැන් මෙතන තව ලස්සනට වැඩක් තියෙනවා. දැන් මොකද කරන්න ඕන? දැන් එහෙම උණයි කියලා තමන් ඒ වෙනකොට හදාගත්ත තණ්හා උපාදාන භවශේෂ නිරෝධ හේතු නැත්තම් තණ්හානුසේ ඉවර එහෙම නැහැ. උපන්න කුසල් තියෙනවා. ඒ නිසා සෝවාන් ආදී මාර්ගඵල පිළිබඳව විග්‍රහ කිරීමේදී දැන් කාමරාග ව්‍යාපාද තුනී කිරීම නම් වූ ක්‍රියාවක් කරන්න තියෙනවායි කියලා තියෙනවා. එහෙනම් ඒවා කාමරාග ව්‍යාපාද උපදින්න ඕන නේද? උපදින්න නම් ඇහැට කනට නාසයට දිවට කට ගැටෙන්න ඕන නේද? අර ගහට කොටපුවම ගහේ තියෙන කිරියනවා කියන කතාවෙන් පෙන්වන්නේ බාහිරට ගැටීමේදී බාහිර කාරණා නිසා තමන්ගේ චිත්ත අභ්‍යන්තරයේ තියෙන කාරණා උඩට මතුවලා වර්තමානයට එනවා. නමුත් ඒ ආර්ය මාර්ගයේ භාවනාව අනිත් එකේදී එහෙම නෙමෙයි. මේ විනාඩි වැඩි ගාණක් වෙලා ඉන්න පුළුවන් අරමුණක් හදාන සමාධියවටපත් කරගෙන එන්න නොදී සමාධියේ ඉන්න එක ඒගොල්ලෝ භාවනාව කියනවා. කොහොද දැන් ඒකේ කෙලෙස් නැසීමක් සිද්ධ වෙනවද? ඒකේ ආසව ශේවීමක් සිද්ධ වෙනවද? ඒකේ පටිසෝතගාමිත්වයක් සිද්ධ වෙනවද? සමාධිය වෙනයි ලෞකික කෙලස් ටිකේ හේතු එහෙම්මම ඉතුරුයි. ඒ නිසා තමන් උපතින් සහ පස්සේ කාලේ එකතු කරගත්තා වූ ජාති කුලමාන ආදී දුර්වලකම් ටිකක් නැත්නම් ඒක ඔක්කොම තියාගන්නත් පුළුවන් හංගලා වෙනම සමාධියක් තියාගන්නත් පුළුවන්. නමුත් මේක එහෙම බෑ. අරවා උපන්න කුසල් ඒව ඇවිදින් දුර වෙන්න ඕනේ. ඇවිදින් දුර වෙන්න එන්න දෙන්න ඕන. හොඳයි පැයක සමාධියක් හදාගත්ත පුද්ගලයාට පැයම අරමුණු වෙන්නේ නැත්නම් කොහොමද අරමුණු විදර්ශනා කරන්නේ? ඉමේ පංච උපාදානස්කන්ධය කියන්නේ මේ දැන් හටගන්න එක. කරොන්තෝ කියන්නේ කරමින් කියන එක. ඒ මොහොතේ කරමින් තමයි සෝවාන් වෙන්නේ. අනිත් දුක්ඛානාත්ම වශයෙන් මෙනෙහි කිරීමෙන් කරමින්. කිරීම මාර්ගයයි ඵලයේ කතා නොකර ඉන්න. මොකද කළොත් හමු වෙනවා ඵලය. දැන් සෝතාපන්නේන ආයස්ම සාරිපුත්ත සෝවාන් පුද්ගලයා විසින් ආයස්මත් සාරිපුත්‍රනි මොකද කරන්න ඕනේ? තවදුරටත් ඉතුරු ක්ලේශයන් ප්‍රහීණය කිරීම සඳහා තවදුරටත් අර ප්‍රසාදයන්ට ගැටෙනකොට පංච උපාදානස්කන්ධ උපදින විට මොකද එයාට පංචස්කන්ධත් පහළ වෙයි. ඒවා හදන්න දෙයක් නැහැ. ඒවා අනාගතයට හේතු ඉතුරු නොවීම අවසන් වෙනවා. නිරෝධයේ ස්වභාවයෙන් සිද්ධ වෙනවා. ඔය අතරතුර ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් උපදිනවා. මේ උපදිනේවට කියනවා uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. ඔන්න ඔය තුන. කාම විතර්කය කියනවා ලෝභ හැඟීමට, ව්‍යාපාද විතර්ක කියනවා ද්වේෂ හැඟීමට මා හිතට එනවා. විතර්ක කියන අදහසක් එනවා කියන එකනේ. ඒක ඒ සම්බන්ධයෙන් තර්ක විතර්ක වෙනවා ක්‍රියාත්මක ළඟ. නමුත් මේක කයට වචනට දීපු ගමන් විහිංසා විතර්ක බවට පත් වෙනවා. තව ආවා විතරයි අරකෙදී. මේ තුන ප්‍රහාණය කරන එකනේ ප්‍රහාණ සංඥා කියලා කියන්නේ. දැන් මේ කාම විතර්කයේදී, ව්‍යාපාද විතර්කයේදී, විහිංසා විතර්කයේ ඉපදුනන් පස්සේ නෙමෙයිද විදර්ශනා කරන්න කියලා තියෙන්නේ. ඉමේ පංච උපාදානස්කන්ධය ඉපදුනා කියන්නේ ඒක. දැන් සසරට බර මොකද්ද?
මට ලාභයක් අලාභයක් පාඩුවක් උනේ නිකන් ඉන්න හොඳ නැහැ හොඳ වැඩක් කරන්න ඕන කියලා ආපහු ප්‍රතික්‍රියාවක් දක්වමින් සසරක් හදන එක තමයි පෘථග්ජනය කරන්නේ. දැන් මෙයාට මොකද කරන්න කියන්නේ? සෝතාපන්නේන. බැරි වෙන්න පුළුවන් ඒවායේ අර අතීතයේ උදව් කරගෙන උපදින්නා වූ ඒක මම වචනින් කතා කරන්න මෙහෙමයි බණ තේරුම් ගන්න ඉස්සෙල්ලා මේ ඇලිලා අවසන් කරපු එකට කියන්නේ අනුසේති කියලා. අනුසේ හේතු තියලා තියෙනවා. අනුසේ හේතු තැබීම තුළින් තේන එයින් තමයි මේ ලෝභ දේශ මොහ හේවත් සංකත ධර්මයන් හේවත් පංච උපාදානස්කන්ධ හටගන්නේ කියලා කියන්නේ. අනුසේති තේන සංකං ගච්ඡති. එහෙනම් තියලා තියෙන නිසා හටගන්නවා. දැන් කරන්න ඕන දේ නානුසේති. තියන්න නැතුව ඉන්න. තියපු එක අනුසේති ඉස්සර වැඩක් දැන් කරන්න ඕන අනුසේතියන් නැතුව. අන්න අනුසේතියන් නැතුව අවසන් කරන එකට තමයි මේ අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීමේවත් විදර්ශනාව කියන්නේ. අනාගත ඵලයකට හේතුව උතර කරන්නේ නැතුවම ඒ අනාගතයේ හේතු එකතු කරන එක කර්ම ධර්ම මේ කර්ම මාර්ගවල ඵල අනාගතයට හේතු එකතු කරගන්න නැතු ඒක ධර්ම මාර්ගයේ ඵල. එතකොට ඒකයි ආර්ය මාර්ග ඵලය. නැවත නැවතත් දැන් මේ පුද්ගලයා මේ ලබාගත් සංසුන් සොබට කියනවා ලෝකෝත්තර සංසුන් බවක් කියලා. එතන එයාට යම් සැනසුමක් තියෙනවා ටිකක් වෙලා හෝ. ඒක කෙලෙස් යටපත් කරගත් එකක් අරමුණක් උඩ තියෙන සැනසීමක් නෙමෙයි. අරමුණක් හදාන ලබන අනික් අය එන්න දෙන්නේ සැනසීම නෙමෙයි. ස්වභාවයෙන්ම අරමුණු හිස්වීම තුළ තියෙන දෙයක්. දැන් මෙතන වහගෙන තමයි ඊට පස්සේ පංච උපාදානස්කන්ධ උපදින්නේ. මේ නිවන ස්වභාවය පිළිබඳ ඉවක් ඇති පුද්ගලයාට මේ දැවෙන ස්වභාවයට ඉන්න කැමති නැහැ. එයා වහාම කැමති වෙන්නේ දැවෙන ස්වභාවය අතහැරලා සංසුන් ස්වභාවයට යන්න. ඒක තේරුම් ගත්ත පුද්ගලයා. මොකද මේ මම උදාහරණයක් වශයෙන් ඉදිරිපත් කළා මෙහෙම. අසීමිත වූ නිල්ලහසක් තියෙනවා කිසි කරදරයක් නැහැ. ඕකට උඩින් කළු පාට වහි වලාකුලක් එනවා. ඒ ඉතින් ගොරවනවා විදුලි කොටනවා. ඒක සද්දබද්ද තියෙන ආපු වැහිකුලේනේ කළු වෙන්නේ. ඒක දිහා බලන් ඉන්න ගියාම අහස අමතක වෙනවා. මේ ආවනම් යන්න කියලා නම් ඉතුරු වෙන්නේ අහසමනේ. ඒ වගේ මේ uppannam kama vitakkam ව්‍යාපාද විතක්කම් කියන්නේ අහතර වලාකුල් වාගේ අපි හදාගත්ත පිස්සුවක්. ඒක තියන්න බෑනේ. අල්ලගත්තොත් හේතු විතරනේ අල්ලගත්තේ නැත්නම් යනවනේ ඒක. ඒ ගියාම අර තිබුණ අහස ඉතුරුයි නේද? අනිවාර්යයෙන් මේ සංසුන් ස්වභාවය, නිවන ස්වභාවය මේවා තුනී වෙන්න දැන් මේකට තමයි කාමරාග ව්‍යාපාද තුනී කිරීම කියලා කියන්නේ. කරන්නේ කොහොමද? පංච උපාදානස්කන්ධයක් ඉපදුනොත් අල්ලා නොගැනීමෙන් හෙවත් මගේ නොවන මම නොවන මගේ ආත්ම හෙවත් අනිදුක්ඛ අනාත්ම වශයෙන් නුවණින් බැලීමෙන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කීමෙන් නෙමෙයි. යෝනිසෝ මනසිකරන්තෝ කියන්නේ අල්ලා නොගැනීමට නමක්. දැන් මේක Tamanට තියෙන කෙලෙස් වල ස්වභාවය අනුව කාමරාග ව්‍යාපාද තුනී වෙන්නේ. දැන් වහකොට්ටි තියපියන්න අහන්නේ. මෙහෙම පංච උපාදානස්කන්ධයේ සෝවාන් පුද්ගලයා පංච උපාදානස්කන්ධයේ අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීමේදී සකෘදාගාමී වෙනවා කියන්නේ ඇත්තද? අන්න එහෙනම් අර කාමරාග ව්‍යාපාද යම් මට්ටමකට තුනී වෙනකොට Tamanට ඒ මාර්ගයේ පැලවෙන සංසුන් ස්වභාවයයි ඵලයේ ඒ පිළිබඳ ඊට වඩා වැඩියෙන් වැටහෙනවා. වැඩි කාලයක් වැඩි ස්වභාවයක්. ඒතර කාමරාග ව්‍යාපාද අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීම මාර්ගයයි ඵලය සකෘදාගාමී. කොහොමත් ඵලය මාර්ගඵල පිළිලෙන් නිර්වාණයමයි. වෙන මොකක්වත් නෙමෙයි ආයේ. කජුවට කොස්සට දෙල්ලට එහෙම නෙමෙයි. ඵලය අසංකතමයි. ඒතකොට ඵලය ටික ටික දියුණු වෙන එක ඇරුණාම අර ඵලය අහිමි වෙන්නේ නැහැ ආපහු. එතෙන්න තමයි පත් වෙන්නේ. ඉතින් මේ පුද්ගලයා ඊට පස්සේ ආයෙ දිනදා ජීවිතේ ගත කරනවා. ගත කරන්නේ නිකන් හරියට හොරාට කියන්නේ නැතුව හොරා එනකල් බලන් ඉන්නවා වගේ. කීවොත් හොරා එන්නේ නැහනේ. මේ ප්‍රසාදයන්ට ගැටීමේදී හෝ මනෝද්වාරයේදී තමන්ගේ අර උපන්න කුසල් ඒවා ආපහු එනවා. දුරු කරගන්න පුළුවන් වෙන්නේ ආවහම. එනකල් බලන් ඉන්න ඕන. ඒක තමයි අර උපන් කාම විතර්ක ව්‍යාපාද විතර්ක කියලා කියන්නේ. ඉතින් අපට අපේ වැඩ කටයුතු කරගන්න බාධාවකුත් නැහැ, සංසුන් එකේ හදන්න දෙයක්කුත් නැහැ. නොසන්සුන් වෙනකොට තේරෙනවා අහකට උඩින් වලාකුලක් ඇවිදිනුයි මේ ගොරවන්නේ කියලා.
එහෙනම් ඒක බාර ගන්න නැතුව ඉන්නයි තියෙන්නේ. එතකොට එහෙම නම් මොකද වෙන්නේ? කාමරාග ව්‍යාපාද තුනී වී ඊළඟට විනාශ වෙනවා. එතකොට ඒකත් අර අනිදුක්ඛානාත්මරං වූ මාර්ගයේදී ලැබෙන ඊළඟ ඵලය. දැන් අනාගාමී. දැන් තව පැති තියෙනවා මේ කතා කරන්න මේ පුද්ගලයා උපත් සම්බන්ධයෙන්. නමුත් ඒක අපි මෙතනට ගන්න ඕන නැහැ. ඔබ වෙන දේශනාවල කරලා තියෙනවානේ. අපිට ලැබෙන කාලය අනුව මේක තව ටිකකින් ඉවර කරන්න ඕනනේ. ඒ නිසා දැන් ඒකෙන් කියන්නේ මොකද්ද දැන්? ආපහු බලන්න වෙනවා. මේ සෝවාන් පුද්ගලයාටත් කාමරාග ව්‍යාපාද තියෙනවා. සකෘදාගාමී පුද්ගලයාත් කාමරාග ව්‍යාපාද තියෙනවා. එහෙනම් ඒකෙන් කියන්නේ තාමත් ඒ කෙලෙස් වලට අහු වෙනව නැත්නම් ඒව පාවිච්චි කරන්න පුළුවන් කියන එක. එහෙම නැතුව මේ සිවුරු පරවගත්ත බවනින් හරි ධර්මයේ තේරුණුන් හරි පරිදි සාන්ත දාන්ත තීන්ත කුඩුවක් වගේ තරහ එන්න හොඳ නැහැ, ගහ ගන්න යන්න හොඳ නැහැ කියලා හිතලා හරියන්නේ නැහැ. ඒවා එනවා. ඒ නිසා තමයි අනාගාමී වෙනතුරු ගිහි ජීවිතය ගත කරපුරුවන් කියන එකේ තේරුම ඔය මේ gedara ඉන්න පුළුවන් කියන එකට අර්ථයට වඩා ඒවා කාමරාග ව්‍යාපාද අරමුණු ව්‍යාපාද කෙසේ වෙතත් කාමයේ සම්බන්ධයෙන් අරමුණු රාග නෙමෙයි යම් යම් අරමුණු අවශ්‍ය නම් තමාට හෝ තමන්ගේ සහකරුවට හෝ සහකාරුවට ක්‍රියේටිව් කරගන්නට ඒ සඳහා අකර්මණ්‍ය බවක් නැහැ ඔහු ළඟ. ඒකයි ඒ පෙන්වන්නේ. තේරුම් ගන්න ඕන කාරණා. එහෙමනම් අපට කෙනෙකුට තමන් ලබන අධිගමයේදී තමන් ලබන මේ සංසුන් ස්වභාවය අනුව තමන්ගේ වෙනදා තරම් මේ හැඟීම් උද්දීපනය නොවන බැවින් සහ අන්න අනාගාමී කියන තැනේදී කාමරාග ව්‍යාපාද කියලා එකක් උපදින්න හිත ඇතුලේ නැහැ ඒ මූලයන්. ඒ කියන්නේ ලෝභ දේශ ලෝභ දේශ මූලයන් ඉවර වුණාම එන්නේ නැහැ කියලා. තියෙන කල් එනවයි කියන එක. ඇවිදින් ඉවර කරන්න ඕන. ඒ පැත්ත උපන්න කුසල් දුරු කිරීම නොතබා අවසන් කරන්න ඕන. උපන්න කුසල් නූපදීම මේ සම්මා වායාමයේ මෙතන ක්‍රියාත්මක වෙන හැටි. දැන් ඔතනින් එහාට පොතපතේ දහම් පෙළ සහ අපේ දහම් පෙළ අතර පොඩි වෙනසක් තියෙනවා. හැබැයි මේ දහම් පෙළ මම හොයාගත්තෙත් හිතලා මතලා ත්‍රිපිටකයේ කියවලා අරුණාම මම තනියෙන් හදාගත්ත හිතුවක්කාර පෙළක් එහෙම නෙමෙයි. පාසල දහම් පාසල ඊට පස්සේ දැන් පෙන්වනවා තව පහක් තියෙනවා. කාමරාග ව්‍යාපාද තුනී වුණා. එතකොට දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිලබ්බත පරාමාස ධර්මාබෝධයෙන් කැඩෙනවා. කාමරාග ව්‍යාපාද විනාශ වෙනවා අනාගාමීමේදී. දැන් තව පහක් තියෙනවා රූප රාග අරූප රාග මානොත්ත්‍ච්ච අවිද්‍යාව. දැන් රහත් වෙන්න මේ පහම කඩන්න ඕනේ. මේ වර්තමානයේ ලංකාවේ පාන තරවාදී මාර්ගය තුල සංයෝජන 10ම කඩන්න උගන්වන බුද්ධ ආගම. ඕක කියන අයයි ලියපු අයයි ගිහින් කියවන්න උද්දකූපම පුද්ගල සූත්‍රය. එහෙම නැත්නම් කේමක සූත්‍රය කියවන්න. එහෙම නැත්නම් තවත් තැන්වල තියෙන බුදුන් වහන්සේ අනාගාමී පුද්ගලයා ඔය අනුසෝත සූත්‍රය වගේ වැති වෙනවා. පංචෝරම්භාගිය සංයෝජන ප්‍රහීන කිරීමෙන් ඕපපාතික වෙනවා. එහි පිරිනුවම් වඩිනවා. තත්පරිනිබ්බාය. ඒ පිරිනුවම් වඩින පුද්ගලයා අනාගාමී වෙලා ඊට පස්සේ ඊතුරු සංයෝජන පහ කඩනවා කියලා හැම බුදුරජාණන් වහන්සේ එතන දේශනා කරලා නැහැ. එහෙනම් ධර්ම මාර්ගයේ යනකොට අනාගාමී පුද්ගලයාට තව කඩන්න පහක් නැහැ කියන එක තේරුම් ගන්න තරම් ගැඹුරු දර්ශනයක් තියෙනාට නොනැති අනිත් අයති මොනවා හිතනවද මම දන්නේ නැහැ. උද්දකූපම පුද්ගල සූත්‍රයේ පෙන්නන්නේ අනාගාමී පුද්ගලයා මේ කියන විදිහට ඕපාතික වෙනවා ඇරුණාම ඊතුරු පහක් කඩන බවක් කියන්නේ නැහැ. කේමක සූත්‍රයේ පෙන්නන්නේ කේමක භික්ෂුව සහ රහතන් වහන්සේලා අතර සංවාදයක්. සංවාදයේ අහන්නේ ඔබ පංච උපාදානස්කන්ධය අනිදුක්ඛානාත්මය දකින්නවද? ඔව්. එහෙනම් ඔබ රහතන් වහන්සේ කෙනෙක්. නෑ මම රහත් නෙමෙයි. දෙන්නත් දිග සාකච්ඡාවක් දිගට. අසනීප වෙලා ඉන්නේ. බැරි තැන හැරමිටියක් තරම් යනවා උන්වහන්සේලා ගාවට. ගිහින් කියන කතාවක් තියෙනවා. උන්වහන්සේ පදාහරනවා දැන් තමන් කාමරාග ව්‍යාපාද තුනී කරලා ලෝභ දේශ තමන් ළඟ නෑ. නමුත් අනාගාමී රහත් අතර ලෝභ නැති දේශ නැති මම යන මුලාවක් තියෙනවා මෝහ. ඒක තමයි කේමක සූත්‍රයේ තියෙන්නේ. අනාගාමී සහ රහත් අතර ධර්ම මාර්ගය යන කෙනාට මේ මෝහය තමයි තව පංච උපාදානස්කන්ධය වශයෙන් එන්නේ. මේ පාරේ නෙමෙයි අත්තකලමතාන යෝගින් ගියේ. ඔවුන්ට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිලබ්බත පරාමාස කැඩුනෙත් නැහැ, කාමරාගය තුනේ උනෙත් නැහැ, නිවරණ යට කරගත්තා.
යට කරගෙන මේ 5 වෙනුවට අර 5න් 4කට බැඳුනා. ආයේ මේ 5 කඩන්න එන්න ඕනේ නැහැ. බුදුන් වහන්සේ වදාරනවා මේ බැඳිලා ඉන්න ධානය රූපී හෝ අරූපී ධානය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලලා කෙලවර කරන්න පුළුවන් කියලා ලෞකික ධානලාභීන්ට. ඒ ධර්ම මාර්ගයේ ගියනේ පිටින් ගියායට. උද්දම් භාගයේ සංයෝජන වලට බැඳෙන්නේ මේක තේරුම් ගත්තේ නැතුව ගිහින් ධානය අල්ලාගෙන ධානය මම කර ගැනීමෙන්. ලෞකික. නැත්නම් මේ ආරි මාර්ගය යනකොට එහි යන්න දෙයක් නැහැ. දැන් අපි තේරුම් ගන්න ඕන මෙතන මේ කාරණේ ඊගාවට. දැන් සරියුත් මහරහතන් වහන්සේගේ මහා කොට්ටි හිමියන් අහනවා. අනාගාමී පුද්ගලයා මොකද කරන්න ඕනේ? අන්න තවත් පංච උපාදානස්කන්ධ තියෙනවා කියලානේ පෙන්නන්නේ. ඒ කියන්නේ අර මෝහය හේවත් ලෝභ නැති, දේශ නැති මමත්වයේ මුලාවක් තව තියෙනවා. එහෙනම් ඒකත් අල්ලා නොගැනීමෙන් දුරු කරන්න ඕනේ. මේක නම් ප්‍රායෝගිකයි. කරන්න පුළුවන්. අර උද්දම්භාගී සංයෝජන නැති අපිට උද්දම්භාගී සංයෝජන වලට බැඳෙන්න ඕන දැන් කඩන්න. ඒ හින්දා කැලේට ගිහින් ඔය උපදවා ගන්න වෙනවා රූප රාග අරූප රාග. මාන උද්දච්ච විද්‍යාව. උපදවාගෙන කඩන්න වෙනවා. ඔන්න ඔහමයි මේක මිනිස්සුන්ට කරන්න බැරි බුද්ධ ආගමක් බවට පත් වෙලා අනාගත බුදුහාමුදුර වෙනකන් කල් දාන්න සිද්ධ වුණේ. මේ අනාවබෝධය තුල මේ දහම් පෙළේ. ඒ නිසා ඔය කවුරු කොහොම කීවත් ලීවත් ප්‍රායෝගිකව වෙන්න පුළුවන් දේ බලන්න. මේ සූත්‍ර දේශන අනුසාරයෙන් මම පැහැදිලි කරන්නේ. මහා කොට්ටිත සරියුත් මහරහතන් වහන්සේලා කියන්නේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා ළඟම හිටපු අය. උන්වහන්සේලා දෙවිසින්නේ බුදුන් වහන්සේට පමණයි. දැන් මේ පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්මය තුල නේද මාර්ගඵල තියෙන්නේ. වෙනත් භාවනා තුල ඒක තියෙනවද? නමුත් ධර්මයේ තේරුම් ගත්තාම මේ කියන ප්‍රතිපදාව පටිච්චසමුප්පාද නිරෝධය තුලක් තියෙනවා. චතුස්සත්‍ය අවබෝධය තුලක් තියෙනවා. සතිපට්ඨානය තුලක් තියෙනවා. මරණ සතිය තුලක් තියෙනවා. බොජ්ජංග තුලක් තියෙනවා. මේ එක පෙළක් විතරයි. අර ඕන එකකින් මේ නිරවශේෂ නිරෝධයවත් කර්මක්ෂය වීම කියන කාරණේ තේරුම් ගත්තාම ඒ දහම් පෙළකින් ඒක කරන්නයි ඕන. දැන් අනාගාමී පුද්ගලයා තවත් ඉතුරු මේ මෝහය, ලෝභ නැති, දෝෂ නැති මෝහය නිරවශේෂ නිරෝධ කිරීම සඳහා ඒවා උපදින වෙලාවට සිහියෙන් ඉඳලා. ඒකේ මෝහය හඳුනා ගන්න ලේසි වෙන එකක් නෑ සමහර විට. ඒකත් අනිදුක්ඛ අනාත්ම බලනකොට මෝහත් නැති වෙනවා. දැන් ලෝභක්කේ, දේශක්කේ, මෝහක්කේ නිබ්බානන් නේද? දැන් මරණයෙන් පස්සේ නිවනක් හම්බ වුණාද? දැන් නිවන සම්පූර්ණ වුණාද? දැන් තව වචනයක් තියෙනවා. මෙහෙම අරහන්ත ඵලයට පත් වෙන පුද්ගලයා මොකද කරන්න ඕන? එයත් ඉතින් ওই පංච උපාදානස්කන්ධය මේ පංච උපාදානස්කන්ධය නෙමෙයි වෙන පංචස්කන්ධය. එහෙම නැත්නම් අවක ඔහොම තමයි බලන්න ඕනේ. හැබැයි බලපු දේ බලන්න දෙයක්වත් නැහැ, අලුතෙන් බැලිල්ලකුත් නැහැ. එහෙමත් වෙන්නලා තියෙනවා. සැනසීම සඳහා, ඉහාත්ම වශයෙන් සතුට සඳහා අර බලපු පුරුද්දට නොඇලී අවසන් කිරීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒ පුද්ගලයාට ජීවත් වෙන තුරම පංචස්කන්ධයේ අනිදුක්ඛ අනාත්මේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් අන්න මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් එහෙනම් දුකද? අනිත් දුක්ඛ කියන්නේ දුක කියලානේ කියන්නේ. දැන් එන රහතන් වහන්සේ දුක් විඳිනවාම අරුමණක් ගානේ. නෑ. අන්න ඒක තමයි පංචස්කන්ධය මගේ මගේ ආත්ම කොට ගැනීම. පංච උපාදානස්කන්ධයයි මම නෑ, අනිත්‍ය, මගමුට ගන්න දෙයක් නෑ, දුක්ඛ. එහෙනම් මගේ ආත්මය අනාත්ම. අනිදුක්ඛ අනාත්ම කියන එකේ තේරුම දුක්ඛ නෙවෙයි. එතකොට ඒ පංචස්කන්ධය නම් වූ ධර්මතාවේ මගේ ආත්ම කොට ගන්න දෙයක් ඇති බව තමයි නිත්‍ය සුඛාත්ම. එහෙම අසාර බව තමයි අන්න දැන් බලන්න දෙයක් නැහැ කියලා තියෙනවා. තිට ධම්ම සුඛ විහරණය සඳහා. බාහිර ලෝකේ හම්බ වෙනකොට ගැටෙන්න කාරණා නැහැ. නොගැටි සැනසෙල්ලෙන් ඉඳීම සඳහා ඒක භාවිතා කරනවා. අන්තිම වඩන්න හදන්න දෙයක් නැහැ කියලා. එහෙනම් සුතවන්ත සූත්‍රයේ පෙන්වන දහම් පෙළ පටන් ගන්නෙ බණ ඇහුවෙන් පස්සේ. ඒ නිසා ආර්ය මාර්ගයේ බණ තේරුම් ගත්තන් පස්සේ වෙන්න ඕන දේ අනේක තමයි ආර්ය මාර්ගය කියන්නේ. මතක තියාගන්න. නිසා සුතවතාවත කියන එකේ තේරුම බණ ඇසීමෙන් මේක තේරුම් අරන් ඉන්න වෙනවා. මේ රටේ බණ මොකුත් අහන්න නැතුව භාවනා කරන්න ගිය කරන අය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. එහෙනම් සුතවන්ත සූත්‍රයේ පැහැදිලි කරන කාරණා
ලස්සනට පැහැදිලි කරනවා වෙන මොකක්වත්ම නෙමේ. ස්ත්‍රීටත් පුරුෂයාටත් ගිහියාටත් පැවිද්දාටත් ධර්මයේ තේරුම් ගත්තාම පංච උපාදානස්කන්ධය අල්ලාගෙන නොගෙන අවසන් කිරීම තමයි විදර්ශනාව කියන්නේ. බලන්න වෙන වෙන භාවනා තියෙනවද කියලා. එබැවින් මේ කරුණු ධර්ම ශ්‍රවණයෙන් තේරුම් අරගෙන ඔබ තුල පවතින වැරදි දෘෂ්ටි අතහැරලා දාන්න. ඒවා ධර්ම ශ්‍රවණයෙන් කැඩෙන්නේ. ඊට පස්සේ මේ මාර්ගය යනකොට ඵල හම් වෙයි. ඒක දැන් සැකයක් නැති වෙයි. ධම්මස පාදා ගැනීම සඳහා ඔබ හැම දිනාට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු වාසනාව වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් අදත් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම ධර්මානුශාසනාව ප්‍රඥා රූපවාහිනී නාලිකාවෙන් විකාශනය කිරීම සඳහා රාගම වැලිසරවත්ත ඇලහිවත්ත පාර අංක 47න් 1A ලිපිනෙහි පදිංචි PAD මේරි ලිලියන් මහත්මිය සහ ID ප්‍රේමදාස මහත්මයා විසින් සදහැවර දායකත්වයේ අනුග්‍රහක දායකත්වයේ දරා තිබෙනවා. ඔවුන් මීට වසර 37කට පෙර මිය ගියා වූ PAD සිමියොන් ආදරණීය පියාණන්ටත් මීට වසර 32කට පෙර මිය ගියා වූ DPB සිසිලින්නෝනා ආදරණීය මෑණියන්ටත් 2004 සුනාමි විපතින් දිව්‍යාහිමි වුණා වූ ඊෂා ඩොරින් දියණිය ඇතුළු පවුලේ පරලෝසෙපත් උබේරිස් පියාණන් ස්වර්ණාවතී මෑණියන් සහ සුසිලා දයාවංශ ජයන්ත ඇතුළු පරම්පරාගත සියලු ඥාතිහිත මිත්‍රාදීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර පින් අනුමෝදන් විය හැකි පින් බලාපොරොත්තු වෙනක උත්පත්ති ලබාගත් ඇත්තේ නම් පින් අනුමෝදන් කරගෙන ඒ ජීවිතය කෙටි කාලින දුකින් උතුම් අතමුදවා ගනිත්වා. දැනට මෙල්ජියමේ පදිංචි බ්‍රයන් සමීර පුතණුවන්ටත් කෙවින් රාහුල් මුණුබුරාටත් දැනට ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබන මංගේෂ් මේරියන් දියණියට සහ බුද්ධිහේරත් පුතණුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. ඔවුන්ගේ අධ්‍යාපනය සහ අනාගත බලාපොරොත්තු සියල්ල සඵල කරගන්නට අවශ්‍ය ආශිර්වාදයන් සැලසේවා. ගෞරවනීය දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. මෙවැනි ධර්ම දේශනාවන් සිදු කරමින් ශ්‍රාවකයන් හට තව තවත් ධර්මයේ පහදා දීමට දේශනා කිරීමට ස්වාමින් වහන්සේට ශක්ති ධෛර්ය ලැබේවා. ඔබේ සුබ පැතුම අපි වාර ගන්නවා. මේ භවයේදී උතුම් චතුස්සත්‍ය ධර්මය අවබෝධ පිණිස හේතු වෙනසේවා. ඒ ගැන සැකයක් ඇති කර ගන්න ඕන නෑ. අවබෝධයක් ලබා නැත්නම් කියන්නේ නෑ මුල ඉඳලා අවසානයේ කෙලවර විතරයි නොදක තියෙන්නේ තාම කියලායි කියන්න තියෙන්නේ. දැනට ලෝකේ පුරා පැතිරී පවතින COVID-19 වසංගතයේ ඉක්මනින් දුරු වී සියලු ලෝක සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වේවා. ඒ සඳහා නම් ලංකාවේ හෝ ලෝකයේ හෝ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිර්දේශ කරන්නා වූ නිර්දේශයන් හරියට පිළිඅරගෙන අනුගමනය කරන්න හැම දිනාටම ඥානය පහළ වේවා. ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම ශ්‍රවණයෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා ඔබගේ නමින් පරලෝසෙපත්තන්ට දෙනා වූ සියලු දෙනා ගෞරවයෙන් සිහිපත් කරන්න අවශ්‍ය කෙනෙක් නැත්නම් පින් අනුමෝදන් කරන ඊජී සූපත් කරගනිත්වා. එතනින් සර්කල දුක්ඛයන්ගේ නිමාවන්නා වූ නිවන හම් වෙන්නේ නැහැ. මතු උපදිනා භවයකදී බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලබන්න අවශ්‍ය මිනිසත් බව ලබා දහම් කරුණු තේරුම් අරගෙන ත්‍රිලක්ෂණීය තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් ඔවුන්ට උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවා. අනුග්‍රහක මෙරිලියන් මහත්මිය ඇතුළු අනුග්‍රහය සඳහා කටයුතු කළා වූ ඒ පවුලේ දූ දරුවන් හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. දරු මුරුමුරන් හැම දිනාටමත් රැකියා ආදී කටයුතු අනාගත බලාපොරොත්තු අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. රෝග පීඩා දුරු වේවා. කල්යාණ මිත්‍ර සේවනයේ ලැබේවා. ත්‍රිලක්ෂණේ හෝ පටිච්චසම්පාදේ හෝ කර්මස්සේ කිරීමේ කර්මයේ හෝ හතර සතිපට්ඨානයේ හෝ ධර්ම කරුණක ගැඹුරු වටහා ගන්නට ලැබේවා. මරණ සතියෝ ඒ තුළින් අනුගමනීය ප්‍රතිපදාවක් වලින් ඔවුන්ටත් ගෞතම සසුන ඉක්මවනවා. සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණයෙන් සැනසෙන්නට හේතු ආසනාව වේවායි සාදු කියලා අදිෂ්ඨාන කරගන්න ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං